समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमोक्कदं धम्मस्सवන कालो अयं बदन्ता धम्मस्सवන कालो अयं बदन्ता धम्मस्सवන कालो अयं बदन्ता नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स කාරුණික ශ්‍රද්ධාකාමී පින්වතුනි අද ඊටම ශ්‍රද්ධාවෙන් යුක්තව අපේ පින්වත් පිරිස සූදානම් දෙන්නේ උතුම් සද්ධර්ම දේශනාවකට ඇහුම්කම් දෙන්න. අද පින්කමේ දායකත්වය අරගෙන කටයුතු කරන්නේ ලංකාවේ කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිව සිටින ලුෂාන්ති මහත්මිය දරුවන් වන හිරුන් අයත් සහ හිරුන් කියන දරුවෝ ඒ වගේම ඥාති හිත මිත්‍රාදීන් විසින් පින්කම සිද්ධ කරන්නේ ජපානයේදී හදිසි අනතුරකින් අවුරුද්දකට පෙර මියගිය තරිඳු මහත්මාට තමන්ගේ ස්වාමි පුරුෂයාට පින් අනුමෝදන් කරන්නටත් ඒ වගේම එම නෝනා මහත්මිනියගේ මව්පියන්ට වගේම නැන්දනියට ආශිර්වාද ප්‍රාර්ථනා කරලා තමයි මේ උතුම් පින්කම මේ විදියට සිද්ධ කරන්නේ. එම නෝනා මහත්මිනිය ඊටාම ශ්‍රද්ධාවෙන් යුක්තව එතුමිය ගුරු මාතාවක් ශ්‍රද්ධාවෙන් යුක්තව ආරාධනා කර සිටියා. ජපානයේදී මේ රටේදී හදිසි අනතුරකින් අභාවයට පත්වෙච්ච තමන්ගේ ස්වාමි පුරුෂයා වෙනුවෙන් මේ වගේ සද්ධර්ම දේශනාවක් සිද්ධ කරලා දෙන්නට කියලා. ඒ විතරකුත් නෙමෙයි එතුමාට පින් අනුමෝදන් කිරීම සඳහා ආරණිකේතන භික්ෂු පුහුණු මධ්‍යස්ථානයේ අද දවසේ පූජනීය පොඩිසායන් වහන්සේලාගේ දානමාන කටයුතු සඳහා බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව දායකත්වය අරගෙන එතුමිය කටයුතු කරන්නට යෙදුණා. ඉතින් ඒ තරිඳු මහත්මාට පින් අනුමෝදන් කරන්නටත් සුජීවත්ව සිටින දෙපාර්ශවයේම ආදරණීය මව්දෙමව්පියන් ඇතුළු සියලු ඥාති හිත මිත්‍රාදීන්ට ආශිර්වාද කරන්නත් අද මේ උතුම් පින්කම එතුමිය මුල් වෙලා සිද්ධ කරනවා. ඔබත් ඔබගේ මියගිය ඥාතීන්ට පින්පෙත් අනුමෝදන් කිරීම සඳහා සුජීවත්ව සිටින ඔබගේ ඥාතීන්ට ආශිර්වාද කිරීම සඳහා ඔබට ආශිර්වාද සලසා ගැනීම සඳහා මේ උතුම් සද්ධර්ම දේශනාව බුද්ධ පුතුන් මුහුණු පොතෙන් බුද්ධ පුතුන් YouTube නාලිකාවෙන් ශ්‍රවණය කරලා තව පිරිසකට මේ දේශනාව ශ්‍රවණය කරන්ටය ෂෙයා කරලා හුවමාරු කරලා ඔබටත් මේ ධර්ම දානමය පින්කමට සහභාගී වන්ට සම්බන්ධ වන්ට අවකාශය තියෙනවා. ඉතින් පින්තුනි අදත් ඊටාම වටින උතුම් මාතෘකාවක් අපි ඔබත් එක්ක සාකච්ඡා කරනවා. ඊටාම වටින ගාථා දෙකක ධර්ම කරුණු ධම්මපදයෙන් ඔබත් එක්ක සාකච්ඡා කරන්න ඕන කියලා මා කල්පනා කළා. පළමු එක තමයි තමන්ට හිත පිනිස හේතු වෙන දේවල් කරන එක කොච්චර අමාරුයිද කියන එකත් තමන්ට අහිත පිනිස හේතු වෙන දේවල් කරන එක කොච්චර පහසුයිද කියන එකත් පෙන්වා දීපු තථාගත බුදුරජාණන් වහන්සේගේ වටින දේශනාවක්. සුකරාණි අසාධූනි අත්තනෝ අහිතානිච යංචේ හිතංච සාදුංච තං වේ පරම දුක්ඛරං තමාට අවැඩ පිනිස පවත්නා දේ
කරන්නට ඊතා පහසුය. හිත පිනිස පවත්නා දේ කරන්නට ඊතා අපහසුය. භාග්‍යවතුන් වහන්සේගේ ස්වර්ණමය උතුම් ඉගැන්වීමක්. අපේ ජීවිතය ගැන ලස්සන කතාවක්. සත්‍ය කතාවක්. මොකක්ද? යහපත්ව ඉඳිමින් යහපත් දේ කරන්නට තියෙන දුෂ්කරකම, අයහපත්ව ඉඳිමින් අයහපත් දේ කරන්න තියෙන පහසුව ගැන බුදුහාමුදුරුවෝ වදාළ මේ උතුම් ඉගැන්වීම අපේ සාකච්ඡාවට ලක් කරන්න ඕන එකක්. අපේ අවධානයට ලක් කරන්න ඕන කරන උතුම් වටින ශ්‍රේෂ්ඨ උපදේශනයක්. මොකද බොහෝ වෙලාවට බොහෝ දෙනෙකුට තිබෙන ප්‍රශ්නයක් තමයි අපි සිල් රකින්නවා, අපි දම්පැන් දෙනවා, ඒත් හරි දුෂ්කරයිනේ අපේ ජීවිතය පවත්වාගෙන යන එක. දිගටම මේ උතුම් පින්දහම් කටයුතු උනත් කරගෙන යන්න කොච්චරනම් බාධායිද කියන එක බොහෝ දෙනෙකුට තියෙන ප්‍රශ්නයක්. ඒත් එක්කම ඊළඟට අපි ගණන් හදන එක තමයි අසුවල්ලු මෙච්චර පව් කරනවා, මෙච්චර නරක වැඩ කරනවා, මෙච්චර අයහපත් දේවල් කරනවා. ඒ වුණාට ඒගොල්ලෝ හොඳට ඉන්නවානේ, බොහොම සන්තෝෂෙන් ඉන්නවානේ, ඒ ඔය පව් වැඩ කර කර දිගටම වැජබි ඉන්නේ කියලා කියනවා. බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන්නේ එයම තමයි. මොකක්ද? මේ ලෝකේ අමාරු දේ තමයි යහපත්ව ඉඳිමින් තවත් යහපත් වීම. යහපත්ව ඉඳිමින් තවත් යහපත් වීම තාම අමාරු දෙයක්. ඒක උන්වහන්සේ අපට පෙන්වලා තියෙන්නේ හරියට මොන වගේද? අර ගඟක ආරම්භය දිහාවට ගමන් කරනවා වගේ. ඒක එච්චරටම දුෂ්කරයි කියලා. ඒ කියන්නේ ගඟක් ආරම්භ වෙච්ච පැත්තට කවුරු හරි පීනන්න ගත්තොත් ඒක පහසුද? නෑ, ඒක ඊටාම දුෂ්කර දෙයක්. ඊටාම දුෂ්කර දෙයක්. සැඩපහරට එරෙහිවනේ ගමන් කරන්න තියෙන්නේ. ඒක පරම දුෂ්කර දෙයක්. ඒකේ හොඳ වෙන එක, යහපත් වෙන එක හරිම දුෂ්කර දෙයක්. ඒකනේ ලෝකයේ නිවන අවබෝධ කරන අය අඩු. ඒකනේ ලෝකයේ සැබෑවටම උතුම් ධර්මය ප්‍රගුණ කරගෙන යන පිරිස අඩු. අනිත් දේවල් වලට පිරිස වැඩිවීම ගැන පුදුම වෙන්න එපා. පව් කරන පිරිස ලෝකේ වැඩිවීම ගැන පුදුම වෙන්න එපා. අයහපත් විදියට ජීවත් වෙන පිරිස වැඩිවීම ගැන අපිට එහෙම හරි පුදුමයිනේ කියන්න දෙයක් නැහැ. මොකද ඒ ක්‍රමේ පහසුයි. ඒ ක්‍රමේ පහසුයි. ඇයි? ඒ ක්‍රමේ පහසු. බාහිර සමාජයනොත් සියලු උදව් උපකාර බහුතරයකට බොහොම වශයෙන් ලැබෙන්නේ යහපත්ව යන ගමනටද අයහපත්ව යන ගමනටද? නේ? ඔබ දන්නවා අයහපත් ජීවන ක්‍රමයට ඊටාම මේ පහසුයි උදව් උපකාර ලැබෙන එළියනොත් ලැබෙන සහාය ඒ ගමනට ලැබෙන අනුග්‍රහයන් ගොඩක් තියෙනවා. මොකද හේතුව? සමාජයේ ලාභ උපයන්න පුළුවන්නේ
දහම මත පදනම් වෙලා ගියොත් නෙමෙයි කියන එක මිනිස්සු දන්නවා. දහම මත පදනම් වෙච්ච ගමන් ලාභ අඩු වෙනවා කියලා මිනිස්සු දන්නවා. එතකොට මිනිස්සු හොයන්නේ ලාභ නිසා, මිනිස්සු හොයන්නේ තමන්ගේ ලෞකික සාර්ථකත්වය නිසා. තවත් එවැනිම අය දකිනකොට ඒ අයත් එක්ක එකතු වෙන එක හරි ලේසි. ඒකේ බොරු කියන මිනිහෙකුට තවත් බොරුකාරයෙක් එක්ක එක්කහුව වෙලා යන ගමන ලේසිද නැද්ද? ලේසි. වංචාකාරයන්ට තව වංචාකාරයෝ ඉන්න එක ලේසි. පහසු ඒගොල්ලොත් එක්ක වැඩ කරන එක. වංචාකාර අයට අමාරුම දේ මොකද්ද? වංචා නොකරන එක මිනිස්සෙක් හරි ඉන්න එක. දැන් අපි කියමුකෝ මෙහෙම. ආයතනයකට එනවා යම් තනතුරකට පගාව ගන්න නැති, නීතියට වැඩ කරන, යහපත් බව මත පිහිටපු, ප්‍රතිපත්ති තියෙන කෙනෙක් එනවා. දැන් එවැනි කෙනෙක් ආවම එතන ඉන්නේ 90ක් දෙනා පගාවට වැඩ කරන අය නම්, අල්ලස් ගන්න වැඩ කරන අය නම්, දේශපාලකයින්ගේ හෝ වෙනත් කාගේ හරි අතකොළු විදියට වැඩ කරන අය නම්, තමන්ගේ පුද්ගලික යහපත වෙනුවෙන් රටද ජනතාවද කවුද කියලා වැඩක් නැහැ. ඕන කෙනෙක් උගසට තියෙන අය නම් 80ක් 90ක් ඉන්නේ. එතකොට එක්කෙනෙක් එනවා නීතිගරුක, යුක්තිගරුක, පින්පව් පිළිගන්න, හොඳ නරක පිළිගන්න, කර්මය කර්ම විපාකය අදහන එක්කෙනෙක් එනවා යම් තනතුරකට. බහුතරය අරගොල්ලෝ. දැන් ඒගොල්ලන්ට පහසුද? ඒ තනි පුද්ගලයාගේ පැමිණීම ආපු දවසේ ඉඳලා එයාට සැනසෙල්ල වැඩ කරන්න දෙයිද? වැඩ කරන්න දෙන්නේ නැහැ. එයාට වැඩ කරන්න දෙන්නේ නැහැ සැනසෙල්ල. එයාට එයාගේ ගමන යන්න දෙන්නේ නැහැ. මොකද දෙන්නේ නැත්තේ? දන්නවා ඒක තමන්ගේ ගමනට බාධාවක්. ඒ සියලුම තැන්වලට එනව නම් තමන් වගේමයි. අයථා ලාභ බෙදා ගන්න එක ලේසිද නැද්ද? ලේසි. අයථා ලාභ බෙදා ගන්න ලේසි. මොකද උඩ ඉඳලා පහළට, පහළ ඉඳලා උඩට ඒ අයථා වැඩපිළිවෙලකට, අවනීතික වැඩපිළිවෙලකට අත ඔසවන, අත්සංකරන, කිසිම ප්‍රශ්නයක් නැතුව එකඟතාවය පළ කරන අය ඉන්නව නම් එතන ඉන්න හැමෝටම පහසුද නැද්ද? පහසුයි. අයහපත් වෙන එක පහසුයි. අයහපත් ජීවන ක්‍රමය පහසුයි. අකුසලයෙන් ඉන්න එක පහසුයි. මොකද බහුතරය ඒකට උදව් කරනවා. ඒකට උදව් කරනවා. බහුතරය ඒකට උදව් කරනවා. ඒක මතක තියාගන්න. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සෝකරාණි අසාදූනි අත්තනෝ අහිතානිච යංචේ හිතංච සාදුංච තං වේ පරම දුක්ඛරං. අන්තිම අමාරු වැඩේ තමයි, අන්තිම දුෂ්කර දේ තමයි, අසීරු දේ තමයි යහපත්ව ඉන්න එක, කුසලයේ ඉන්න එක. අමාරුයි. ඒක දුෂ්කරයි. බැරි දෙයක්ද? නැහැ. බැරි දෙයක් නෙමෙයි. දුෂ්කරයි. බුදුදහම කියන්නේ දුෂ්කරයි. බැරි දේවල් නැහැ. එහෙම වුණොත් බුදුහාමුදුරු ධර්මයේ කියලා දෙන එකේ තේරුමක් නැති වෙනවනේ. බෑ කිව්වොත් ඒ අයහපත් අයවලුන් අතර කිසිවෙකුට යහපත්ව ඉඳීම කොහොමවත් කරන්න බෑ කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරයිද? නැහැ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ එය දුෂ්කරයි. අමාරු දෙයක්. එයි බාහිරින් සහාය ලැබෙන්නේ
අයහපත් වෙනකොට බහුතරයක් ඉන්නේ ඒගොල්ලෝ නම් Tamanට ඒ එකිනෙකාට හරි පහසුයි තවත් එවැනි කෙනෙක් කෙන එක. සමහරු අහනව නේද? ඇයි දැන් අපි කියමුකෝ මේ පාලනයටපත් වෙන්න ඔය හැම පක්ෂකින්ම මේ ඉදිරිපත් කරනවනේ මේ ලයිස්තු. දැන් ඔය ලයිස්තු වල හැම පක්ෂයකම ඉදිරිපත් කරන ඒවායි හොඳ දැන උගත් ඊටාම ගමේ ප්‍රබුද්ධ යහපත් හොඳ මිනිස්සු ඉන්නවා. හැබැයි ඒගොල්ලෝ දිනන්නේ නැහැ. ඔය හැම පක්ෂකම ලයිස්තු වල ඉන්නවයි. ඒ හදනකොට ඒ ඔක්කොගෙම ඉන්නවා. ඒවයි ගුරුවරු ඉන්නවා, වේද මහතුරු ඉන්නවා, ඒ හොඳ අය ඉන්නවා. හැබැයි ඒගොල්ලෝ හැමදාම පරාදයි. ඒගොල්ලෝ දිනන්නේ නැහැ. ඒ ඇයි දිනන්නේ නැත්තේ? එහෙම හොඳ ලේසියෙන් දිනන්නේ නැහැ. හොඳ ලේසියෙන් දිනන්නේ නැත්තේ යහපත් බව දිනවීම ඉතාම දුෂ්කර දෙයක්. මොකද මිනිස්සුන්ගේ හෘදය සාක්ෂිය දන්නවා Tamanට ඕන කොයි වගේ අයද කියලා. Tamanට පහසු කොයි වගේ අය හිටියොත්ද කියලා. මිනිස්සු දන්නවා. මිනිස්සුන්ගේ ඇතුළ දන්නවා. අවිඥානිකවම අර නංලයිස්තුව දිහා බල හොරෙක් කියලා, වංචනිකයෙක් කියලා, සල්ලාලෙක් කියලා, ජාවාරම්කරුවෙක් කියලා, මත්ද්‍රව්‍ය මත් වතුර වෙලෙන්දෙක් කියලා හොඳටම දන්න මිනිහට නොහොල්මනේ කතරේ ගහලා හැම පක්ෂකම හොඳම මිනිස්සු 90% පරාජයටපත් වෙලා වෙන පිරිසක් එනවා. ඒ එන්නේ ඇයි? මිනිස්සුන්ට ඒගොල්ලෝ ළඟයි. බහුතරයකට ඒගොල්ලෝ ළඟයි. ඒගොල්ලෝ මනසින් සමීපයි. හැබැයි මතක තියාගන්න මේ ඡන්දෙ දීපු අයම වෙන්න පුළුවන්. ඒගොල්ලෝ නිතර පනිනවා. මේ පංචාකාරය තමයි දිනන්නේ. හොරු තමයි දිනන්නේ. ජාවාරම්කාරය තමයි දිනන්නේ කියලා ඒගොල්ලෝ එළිය බයිනවා. හැබැයි බැන්නට ඇත්තම කාරණේ ඒගොල්ලොන්ගේ යටිහිතේ මං කියන්නේ හැමෝම නෙමෙයි බහුතරය අරයට තමයි සමීප වෙන්නේ. අරයට තමයි සමීප වෙන්නේ. මේක හොඳට අවබෝධ කරගන්න. මේ බුදුහාඳුරු වදාළ දේ කියන්නේ යහපත මතු කරන එක. පරම දුෂ්කර දෙයක්. පරම දුෂ්කර දෙයක්. අමාරු දෙයක්. දුෂ්කර දෙයක්. විශාල වීරියකින් තමයි යහපත ජයග්‍රහණය කරා ගෙනියන්න පුළුවන්. අයහපත ජයග්‍රහණය කරා ගෙනියන එක, අකුසලයේ ජයග්‍රහණය කරා ගෙනියන එක, පාපය ජයග්‍රහණය කරා ගෙනියන එක අමාරු නෑ. මොකද සමීපයි. මිනිස්සුන්ට හරි ලෙන්ගතුයි පාපය. අකුසලය හරි ලෙන්ගතුයි. හරි හිතවත්. ඒ බාහිරයනේ. ඇතුලේ දැන් ඇතුලේ කතාව අපේ ඔය බාහිර සමාජ කතාවනේ. ඇතුලේ කතාවත් ඊට වඩා බරපතලයි. අපේ මනස අපිට යහපත් වීමට දෙන උද්‍යෝගය හරි අඩුයි. යහපත් වෙන්න අපේ මනසම අපි උනන්දු කරන ප්‍රමාණය හරි අඩුයි. අයහපත් වෙන්න, අකුසලයට යන්න මනසිනුත් මේ අපේ ඇතුළෙනුත් පුදුම දායකත්වයක් දෙන්න. පුදුම දායකත්වයක්, පුදුම උනන්දු කිරිල්ලක් අපිට. යන්නේ ඇත්තම කතාව තමයි අකුසලය ඊට පහසු වෙන්නේ
එකක් මනසින්ම අකුසලය පැත්තට අපේ ලබා දෙන අපිව නැඹුරු කරන්ට ලබා දෙන දායකත්වය ඊටාම ඉහළගයකින් යුක්තයි. ඊටාම ඉහළගයකින්. කුසලය පැත්තට අපිව නැඹුරු කරන්න මනසින් ලබා දෙන දායකත්වය ඊටාම පහළගයක් ගන්න. ඊටාම පහළගයක්. හරි අමාරුයි. හරි දුෂ්කරව. සමාජ පැත්තෙනුත් එහෙමයි. සමාජ පැත්තෙනුත් කුසලයට හරි දුෂ්කරයි. ඔය හිත ගමන් අපි බුද්ධ පුතුන් එකේ පෝස්ට් එකක් විදියට ඔබට දකින්න සලසන්නේ මිනිසා පවට දුවගෙන ආවට පින්නට බඩ ගන්නවා කියලා. සරලව කියන්නේ මේ කතාව. සරලව තේරෙන විදියට ඔය කතාවේ කියන්නේ පවට දුවනවා පින්නට බඩ ගන්නවා කියලා කියන්නේ ඒකයි. ඒක අපේ අභ්‍යන්තරේනොත් ඒක එහෙමයි. එළියේ බාහිර සමාජ පැත්තෙනොත් ඒ අයහපත් දෙයට තමයි සහාය. අකුසලයට තමයි සහාය. පාපයට තමයි සහාය. ඒක හොඳට බලන්න. මං හිතන්නේ ඔය අපේ අභ්‍යන්තරික සහාය කියන එක ඒක සංසාරේ අපි වැඩි ප්‍රමාණයක් මා විශ්වාස කරනවා දහමට අනුව සංසාරේ වැඩි ප්‍රමාණයක් අනිවාර්යයෙන්ම අපි ජීවත් වෙලා තියෙන්නේ. අපි වැඩි ප්‍රමාණයක් ජීවත් වෙලා තියෙන්නේ කුසල් කරමින්ම නෙමෙයි. අකුසල් කරමින්. අකුසල් කරන අය අසුරු නිසුරු කරමින් නේ. අකුසල් කරමින් අකුසල් කරන අය අසුරු නිසුරු කරමින්. එවැනි දෙයට තමයි අපි වැඩි ප්‍රමාණයක් පුරුදු වෙලා තියෙන්නේ. අබ්බැහි වෙලා තියෙන්නේ. අපි ඒවා එක්ක තමයි වැඩි කාලයක් ජීවත් වෙලා තියෙන සසරේ. ස්ථිරයි ඒක නම්. ඒකයි පුංචි කාලේ ඉඳලම අපිට අයහපත් දේවල් ටික ඉගෙන ගන්න එක කොච්චර පහසුද? කොච්චර පහසුද කියලා හිතන්න. දැන් අපිට අපේ පුංචි කාලේ මතක නැහැනේ. සමහර මතක ඒවත් අපි මතක නැහැ වගේනේ ඇත්තටම ඉන්නේ. අපි දැන් අපේ පුංචි කාලේ අමතක කරමුකෝ. අපි බලමු දැන් අපිට පේනවනේ චූටි දරුවෝ ඒගොල්ලොන්ගේ ගත්තොත් ඒගොල්ලොන්ට පුහුණු කරගන්න අමාරු යහපත් දේද අයහපත් දේද ඒගොල්ලොන්ට පුහුණු කරගන්න අමාරු යහපත් දේද අයහපත් දේද හොඳට බලන්න මම ඔබෙන් අහනවා මේ ඔබ ඉන්නවා කියලා හිතන්න අවුරුදු 3ක 4ක අතර ළමයි එයාට පුහුණු කරගන්න අමාරු එයාට ලැබෙන දෙයක් දීලා කන එකද නැත්නම් තනියෙන් කන එකද එයාට තියෙන සෙල්ලම් බඩුවක් අනිත් අයත් එක්ක බෙදා හදාගෙන සෙල්ලම් කරන එකද පුහුණු කරගන්න අමාරු කාටවත් නොදී සෙල්ලම් කරන එකද පුහුණු කරගන්න අමාරු නේද මම ඔබට යෝජනා කරනවා හොඳට නිරීක්ෂණය කරන්න හොඳට නිරීක්ෂණය කරන්න නිරීක්ෂණය කරනකොට ඔබට තේරෙයි පුංචිම ළමයාටත් තනියෙන් කන එක හොරෙන් කන එක අනිත් අයට දෙන්න නැතුව කන එක ඒවට අමුතු පුහුණුවක් විශේෂ අවධානයක් යොමු කරලා උගන්වන්න එච්චර දේවල් කරන්න ඕනේ නැහැ. ඉක්මනින් එක දවසයි දෙකයි යා දකින්න ඕන තනියෙන් කන විදිය, හොරෙන් කන විදිය මතුවෙනවා. ඒක ඉක්මනින් පුහුණු වෙනවා. බෙදාගෙන කෑම, දීලා කෑම, අනිත් අය එක්ක දේවල් හුවමාරු කර ගැනීම මම යෝජනා කරනවා.
කොච්චර ඔබට ඒකට අවවාද කරන්න වෙනවද මෙහෙම කරන්න කියලා. මෙහෙම දෙන්න කියලා. සමහර ලාවට දෙන්නම් කියලා ඔබට පොරොන්දුත් වෙනවා. මන් දෙන්නම්. හැබැයි ඔබට ආයෙත් ඇවිත් බලන්න වෙනවා දුන්නමද කියලා. ආයෙත් දෙන්න කියපු වෙලාවෙත් ඔබ චුට්ටක් එහෙට මෙහෙට වෙනකොට රණ්ඩුවක්. පේනව නේද? පුංචි ළමයෙකුට පවා කුසලය පැත්තට එයාව ගෙනියන එක දුෂ්කරයි. යහපත පැත්තට එයාව අරන් යන එක දුෂ්කරයි. අයහපත පැත්තට ගෙනියන්න පොඩි උත්සාහය දරන්න. පොඩි උත්සාහය. ඉක්මනින්ම ළමයෙකුගේ මනසක් වුණත් ඉක්මනින්ම අයහපත් පැත්තට නැඹුරු වෙනවා. මම මේක හොන්දට දන්නවා. මොකද පොඩි හාමුදුරුලා 60-70ක ගුරුවරයෙක් නිසා මම හොන්දට දන්නවා ළමයින්ගේ මනස කියන එක. කොයි විදියටද ඒගොල්ලෝ වැඩ කරන්නේ ඒගොල්ලෝගේ මනස. කොච්චර ලේසිද ඒගොල්ලෝ අයහපත් දෙයට නැඹුරු කරගන්න එක. ඒකට කොච්චර එකතුද? අයහපත් දේවල්ට කොච්චර එකතුද? දැන් සමහර අයහපත් දේවල් වල පොඩි හාමුදුරුලා නියලිලා මේ අපිට එලිදරව් වෙන වෙලාවල් තියෙන කොහොම හරි අහු වෙන වෙලාවල්. විශේෂත්වය මොකක්ද? සමහර අවස්ථාවල එක්කෙනෙක්වත් කියන්නේ නැහැ. මේක කෙරුණේ මෙහෙමයි කියලා කියන්නේ. කොච්චර සැර කරත් මොනතරම් බලපෑම් කරත් කියන්නේ. පුදුම එකතු. හැබැයි ඒකමුතුකම යහපත් දෙයට අදාළව ගොඩනගන එක හරි දුෂ්කරයි. හරිම දුෂ්කරයි. මං හිතනවා මේ අද දායකත්වයේ අරගෙන කටයුතු කරන මහත්මිනියත් ලුෂාන්ති මහත්මිනියත් ගුරුතුමියක් ගුරුමාතාවක්. ඇය මේ කතාව පන්තියේදී හොඳට අත්විඳලා ඇති. හොඳ අත්දැකීමක් ඇති. ගුරුමාතාවන්ට ගුරු පියවරුන්ට පන්ති කාමරයේදී මේ ප්‍රශ්නය ඉතාම හොඳට අවබෝධ වෙනවා. කොච්චර දුෂ්කරද කෙනෙකු යහපත් කිරීම, යහපත වෙත නැඹුරු කිරීම, යහපතට යොමු කිරීම. ඒක දුෂ්කරයි. තං වේ පරම දුෂ්කරං අන්තිම අමාරු වැඩක්. දරුවෙක් දෙන්නෙක් තුන් දෙනෙක් ඉන්න අම්මා තාත්තා දන්නවා මේ කතාව. මේ අපේ ගෙදර කතාව නේද කියලා ගොඩක් අයට හිතෙනවා. හොඳ දෙයකට යොමු කරවන එක. යහපත් දෙයකට ළමයෙක් හරි දැන් සාමාන්‍යයෙන් ළමයින්ගේ මනස අපේ මනසට වඩා පිරිසිදුයිනේ. මොකද අපිට තරම් කෙලෙස් ඇති වෙන්න දැනුම නැහැනේ. අපිට තරම් අත්දැකීමුත් නැහැනේ. නමුත් ඒගොල්ලොන්ගේ ලෝකය ඇතුලේ වුණත්, ඒගොල්ලොන්ගේ කුඩා වපසරිය ඇතුලේ වුණත් අයහපත් වීමට කොච්චරනම් ඒගොල්ලොන්ගේ කෙනෙක්ගේ සහාය තියේද? නිකන් හිතන්න මෙහෙම. අක්කා කෙනෙකුයි මල්ලි කෙනෙකුයි ඉන්නවා. අම්මා නැති අතරේ දෙන්නම හොරෙන් ෆෝන් එක අරගෙන ගේම් ගහනවා. ඔබ විශ්වාස කරන්න බොහෝ වෙලාවට ඒ දෙන්නගෙන් එක්කෙනෙක්වත් ඒ පිළිබඳව කතාව අම්මට දැනගන්න තාත්තට දැනගන්න දෙන්නේ නැහැ. ඒ හැම වෙලාවකම යා අක්කා ආරක්ෂා කරනවා, අක්කා මල්ලි ආරක්ෂා කරනවා, නංගි ආරක්ෂා කරනවා. ඒක එහෙම තමයි. හැබැයි ඒ දෙන්නම වේලෙන්ට දාපු රෙදි ටික ගෙට අරගෙන එන්න කියලා අම්මා කිව්වොත් එතකොට රණ්ඩු වෙනවා. ඇයි අක්කට බැරිද?
ඇයි මල්ලිට කියන්නේ නැද්ද මටමද කියන්නේ? අම්මාව ප්‍රශ්න කරනවා. ඒ දෙන්නත් එක අම්මා සැර කරාම දැඩි ලෙස කිව්වම ගියත් එළිය දිහාට රණ්ඩු වෙනවා. ඔබ අහයි මම කොහොමද දන්නේ කියලා. ඒ මිනිස්සුયો ගැන මම දන්නවා එච්චරයි. වෙන්න පුළුවන් දෙයක. වෙන්න පුළුවන් දෙයක. ගයක් ඇතුලේ පාසලක ඕන තැනක මේ මනුස්ස හිතේ ඇති බුදුදහම දන්නකොට ඔක්කොම තේරෙනවා. මොකද්ද මේ වෙන්නේ? වෙන්න පුළුවන් දේ මොකද්ද? ඔක තමයි විය හැකි දේ. හොඳ දෙයට ලේසියෙන් එකතු වෙන්නේ නැහැ. ලේසියෙන් එකතු වෙන්නේ නැහැ. ඕන හොර වැඩකට එකතු. ඕන හොර වැඩකට එකතු. සමහර ඒවා ගෙදර දන්නේ නැත්te අම්මයි තාත්තයි විතරයිනේ. නේද? අම්මයි තාත්තයි විතරයි දන්නේ සමහර දන්නේ නැත්තේ. දරුවෝ දෙතුන් දෙනෙක් ඉන්නවා නම් ඔක්කොම මේගොල්ලෝ කරන්නේ මේගොල්ලෝ දන්නවා. අම්මයි තාත්තයි දන්නේ නැහැ. කෙනෙක් පෙනී හිටින්නේ නැහැ නේ. එක්කෙනෙක් පෙනී හිටින්නේ නැහැ ඒක වෙන්නේ. ඒ කියන්නේ අයහපත් දෙයට පුදුම සමාජ සහයෝගීතාවයක් තියෙනවා. පුදුම සහයෝගීතාවයක්. මම තරම් මේ කතාව මං හිතන්නේ ගිහියෝ දන්නේ නැහැ. මොකද හේතුව පොඩි හාන්දුරුලා ටිකක් එක්ක අවුරුදු 12ක් විතර ඉතින් මම ගියපු ගමනක් තියෙනවානේ. දැන් මේ අවුරුද්දක් විතර කාලය මේ ජපානයේ වැඩ ඉඳිමින් අධ්‍යාපන කටයුතු වල නියැලුණාට අවුරුදු 12කට වැඩි කාලයක් මේ මම පොඩි හාමුදුරුලා එක්කනේ ඉන්නේ 60 70ක් එක්ක. කොරෝනා වලට කලින් නම් ඊටත් වැඩි 80 90 එක්කනේ. මම දකින්න කොච්චර ලේසිද වැරදි වැඩවලට ඒගොල්ලෝ එකතු කරන එක. මොන තරම් පහසුවෙන් ඒගොල්ලෝ වැරදි වැඩවලට එකතු වෙනවද? නීති කඩන්න, වැරදි වැඩ කරන්න, හොර වැඩ කරන්න, කපටිකම් කරන්න ඔක්කොටම එකතුයි. කටේ කෙල බින්දුවක් හෙලන්නේ පුදුම සහයක්. හැබැයි බුද්ධ වන්දනාවට මල් ටික සූදානම් කරන්න කියන්නකො පංගු peeru බලන්න. ධනශාලාව අමදින්න කියන්නකො. හරියටම Tamanට નિયમિત ඉරගාවින් කුණු ටික නවත්තලා යනවා. හරියටම Tamanට નિયમિત ඉරක් තියනවා නම් මෙතන ඉඳලා මෙතෙන්ට ඔයාට කිව්වන් හරියටම කොස්සෙන් ගන්නවා ඒ ගාන්ට. මේ ඊට අඟල් 10ක් එහා පැත්තෙන් තියෙන කුණු ටික ඇයි ඔයා දැක්කේ නැද්ද ඒක කියලා මං අහපු වෙලාවල් තියෙනවා. නෑ ස්වාමීනි ඒ ටික අයිති 80ලට. ඒක තමයි ලෝකෙ හැටි. ඒ පොඩි ආම්දුරුලගේ නරක නෙමෙයි. ඒ තමයි මනසේ කතාව. ඒකයි ගුරුවරු වන අපිට ලොකු වගකීමක් තියෙන්නේ. ලොකු වගකීමක්. ඒගොල්ලොන්ව හරි මාර්ගයට ගන්න එක. එහෙම හිතන එකේ, ඒ විදියට තීරණ ගන්න එකේ, ඒ විදියට කටයුතු කරන එකේ වැරද්ද කියලා දෙන එක. ඒක අපිට ලොකු වගකීමක් අපිට තියෙනවා. එහෙම හිතන්න එපා ඒක හරි කැතයි කියලා දෙන එක. ඒක අපේ වගකීමක්. ඒ නිසා බුද්ධිමත් වෙන්න. හොඳට තේරුම් ගන්න. මේ ඔබේ දරුවන්ගේ කතාව විතරක් නෙමෙයි. මේ ඔබෙත් කතාව, මේ ඔබෙත් කතාව. ඔබේ මගේ මනසත් අපිට දැන් ළමයින්ගේ මේක කියනකොට තමයි හරියට හරි අපිට එහෙම හිතෙනව නේද? අපේ කතාවත් ඕකම තමයි. අපේ කතාවත් ඕකම තමයි. අපේ මනසත් හොඳට නිරීක්ෂණය කරන්න. හොඳට බලන්න. සිහියෙන් බලන්න. අපේ මනසත් පුදුම උනන්දු, පුදුම උද්‍යෝගිමත් යහපත් දෙයටද අයහපත් දෙයටද මං හොඳට කියන්නම් ඒක තේරෙන විදිහට. සමහර අම්මලා තාත්තලාට වයසට යනකොට ඉතින් ළමයි බයයිනේ. අනේ අම්මා තාත්තා මේ බණක් දහමක් අහන්නේ නැතුව ඉඳලා
මිය ගියාට පස්සේදී ඒගොල්ලොන්ට නරකක් වෙයිද? හොඳ තැනක උපදින එකක් නැති වෙයිද? ඉතින් ඔහොම හිතලා මොන ක්‍රමෙන් හරි අම්මට තාත්තට බණ අහන්න කියලා විවිධ මේ නාලිකා සැටලයිට් ඒ පහසුකම් සපයලා ගොඩක් ඒ බණ අහන්නම දේවල් සපයලා දෙනවනේ දරුවෝ නේද? පුදුම වැඩේ කියන්නේ බහුතරයක් අම්මලා තාත්තලට. ළමයි ඉතින් හරි ආදරෙන් ඒ අදාළ මේ channel අහු වෙන විදියට පහසුකම් සපයලා ඒවට විශේෂ බිල් ගෙවලා ඔක්කොම ටික සූදානම් කරලා දෙනවා කියන්නකෝ. අම්මලට තාත්තලට ගොඩක් වෙලාවට හැමෝම නෙමෙයි හැමෝම ගන්න එපා මේක. ගොඩක් අයට බහුතරයට බණ අහන්න බණ අහන්න ඕන නේද කියලා ඉතින් හරි බරි ගහිලා වාඩි වෙනවා. පරිම විනාඩි 20යි. මේම නැමිලා ඔළුව කඩන් වැටෙන උකුලට. නීති. ඔනායත් මගදී ඇහැරලා සාදු ගන්නවනේ. ඒ අම්මලා වැරදි හින්දාද නේ? ඒක තමයි මනස ඇටි. මනස එහෙම උදව් කරන්නේ මනස එහෙම සහාය දෙන්නේ යහපත් වෙන්න. නිදිමත එනවා, කම්මැලිකම එනවා, රාමාරුව එනවා, මේ අමාරුව එනවා. ඔක්කොම ටික එන්න තියෙන සියලු අමාරු එනවා යහපත් වෙන්න හදනකොට. යහපත් දෙයක් අහන් ඉන්න පටන් ගන්නකොට ඔක්කොම අමාරු ටික එනවා. නැති අමාරු ජීවිතේට ආපු නැති අමාරු එනවා. හැබැයි හොඳ නාට්‍යයක් හොඳ චිත්‍රපටයක් දාලා දෙන්නකෝ. බින්දුවක් නින්ද යන්නේ. එක විනාඩි දෙකක් හැපිය වෙන්නේ. කට අරන් බලන් ඉන්නේ. නිකට අත තියන් බලන් ඉන්නේ නේ. එයි. ඒක සමීපයිනේ. ඒක සමීපයි. ඒක ගඟේ පහළට පීනනවා වගේ. හරි පහසුයි ඒක අනේක. ඒ සමහර විට ඒ ගෙදර කතාව. එයාගේ කතාව. එයාගේ හිත හොයන එක. එයාගේ හිත ආස එක. එයාගේ හිතට පහසු ක්‍රමේ වයි පෙන්නනවා. කේලම් කියන ඒවා ඊළඟට කොටෝනේවා ගහන බනිනේවා නූල් සූත්‍ර අදිනේවා ඒවා යනවනේ. ඊළඟට ආදරය කරනේවා ඒවට අපේ හිත වේගෙන් එකතු වෙනවද නැද්ද? එකතු වෙනවා. ඒව දකින්නකොට නිින්ද යන්නේ නැහැ. කම්මැලි හිතෙන්නේ නැහැ. තුනටිය රිදෙන්නේ නැහැ. වාත අමාරු වෙන්නේ නැහැ. දන ගහගෙන හරි ඉන්න පුළුවන්. පුටු මතිනම් දන ගහගෙන හරි ඉන්න පුළුවන්. මුකුත් රිදෙන්නේ නැහැ එතකොට. ඒගොල්ලොන්ගේ නරකක් නෙමෙයි. ඒ තමයි හිතේ හැටි. ඒ තමයි මනසේ රටාව. ඒකයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ. හරිම තමන්ට අවඩ පිනිස වෙන දේවල්. මේ නාට්‍යයක් බලන එක තමන්ට මේ කරගන්න මේ මහා භයානක අවඩක් නෙමෙයි. එහෙම මේ පටලව ගන්න එපා. නාට්‍යයක් බලලා ඒවයි ඇඩික්ට් වුණොත් තමයි අවඩක් වෙන්නේ. ඒවයි අබ්බැහි වෙලා මුසපත් වෙලා ඒකම වෙලා එහෙම වුණොත් ඒක අවඩක් වෙනවනේ. ඒවයි ඇතුළෙත් යමක් ඉගෙන ගන්න පුළුවන් දේවල් තියෙනවා. හොඳ නාට්‍ය තියෙනවා, හොඳ චිත්‍රපට තියෙනවා. මේ ලෞකික ජීවිතය ගැන හොඳ දැනුමක්, හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන් දේවල් තියෙනවා. හිස් දේවලුත් ඒ අතරේ තියෙනවා. ඔය කොයි එකේ හරි අබ්බැහි වුණොත් ඉවරයි. එතනින් තමයි අගතිය පටන් ගන්නෙ. එතනින් තමයි පිරිහීම පටන් ගන්නෙ. මම මේ ඔබට මේ සරල තේරෙන උදාහරණ ගන්නේ මේවා මේ පරම උදාහරණ විදියට මේ තනා නිම කරපු කිසිම සංශෝධනයකට ලක් කරන්න දෙයක් නැති උදාහරණ විදියට සලකන්න එපා. මේ උදාහරණ ගන්න මේ ලෞකික සමාජෙන්නේ. එතකොට චුටි ඒවයි තියෙනවා වෙනස්කම්. හැමෝටම මේවා අදාළත් නැහැ සමහර වෙලාවට මේ උදාහරණ. හොඳට බලන්න ඒවා තියා.
මට කියලා දෙන්න ඕන කෙනෙකුගේ මනසට රාගය දුරු කරන දේ අහන් ඉන්න එකට වඩා රාගය මතුවෙන දේ අහන් ඉන්න එක සුවයි. ඒකයි මට ඔබට කියලා දෙන්න ඕන. කෙනෙකුගේ මනසට ද්වේෂය දුරු කරන දේ අහන් ඉන්න පුරුදු කරන එකට වඩා හොද්දට තරහ මතු කරන දේ අහන් ඉන්න සලස්සන එක හරි ලේසි. හරි ලේසි, ඒක සුවයි, ඒක පහසුයි. ඒක පහසුයි. එහින්දා දුෂ්කර දේ වන්නේ මේ ලෝකේ තමාට වැඩදායක දෙයට තමන්ගේ හිත එකතු කරන එක. තමන්ගේ මෙලොවට පරලොවට සුගතියක උපදින්නට උදව් වෙන දෙයට හිත හදන එක හරි අමාරුයි. හරි අමාරුයි. සරලව ගමුකෝ මෙහෙම. කාට හරි දෙයක් දෙන්න මුදල් එකතු කරන වෙලාවක් කියන්නකෝ. එවැනි දෙයකට මේ සම්මාදම් වෙන්න. පිරිස සම්බන්ධ කරගන්න එක ලේසිද? අමාරුයි. ඒක අමාරුයි. එහෙමයි නෑ නෙමෙයි. ගොඩාක් ඉන්නව එකතු වෙලා හොඳ වැඩ කරන අය. අමාරුයි. හැබැයි අපි මොකද කියන්නේ අද පාටියක් දාමුද? මේ වර්ගයේ බීම වර්ග අපි මේකට ගේමු. මේ වර්ගයේ කෑම වර්ග අපි ගේමු. බහුතරයක් දෙනා පහසුවෙන් පර්ස් එක අරිනවා. පහසුවෙන් වොලට් එක අරිනවනේ. ඒක තමයි යථාර්ථය. මේ බුදුහාමුදුරුව අපිට කියලා දීපු දේ මේක අමාරු දේ වන්නේ යහපත් දේට අපේ මනස එකතු කරන එක. දැන් මේ කතාව ඇයි ඔබට වැදගත් වෙන්නේ? ඉස්සෙල්ලාම අපි දැනගන්න ඕන අපෙන් බාහිර අයටත් අපිට කාටත් යහපත් දේට මනස එකතු කරන එක අමාරු බව. ඒක අපි දැනගෙන ඉන්න ඕන. ඊළඟට අපි දැනගෙන ඉන්න ඕන අයහපත් දේට අපේ මනස එකතු කරන එක පහසු බව. ඒක අපි දැනගෙන ඉන්න ඕන. ඒක තමයි මනසේ ස්වභාවය කියලා. ඒක හොඳට අවබෝධ කරගන්න අපි ඉන්න ඕන. එහෙම ඉන්නකොට එහෙම ඉන්න කෙනාට හරි ලේසි හොඳ අම්මෙක් වෙන්න. මොකද අම්මෙක් විදියට එයා දන්නවා මුල ඉඳලම දන්නවා මගේ දරුවෝ යහපත් දෙයට පුහුණු කරගන්න එක අමාරු දෙයක්. හැබැයි මගේ අම්මා විදියට මගේ වගකීම ඒ අමාරු දෙෙහි එයා එකතු කරන එක. ඊළඟට අම්මෙක් විදියට කෙනෙක් අවබෝධ කරගන්නවා මගේ දරුවෝ අයහපත් දේවල් එක්ක එයාට අවඩක් වෙන දේවල් එක්ක ඊටාම පහසුවෙන් එකතු වෙන්න පුළුවන්. ඒක පහසුයි. එතකොට මගේ වගකීම තමයි ඒ ගැන නිරීක්ෂණය කරන එක. අවධානයෙන් ඉන්න එක. ඒක තේරුම් අරගෙන එයාව විනාශකාරී දෙයින් ගලව ගන්න කටයුතු කරන එක. ඔන්න මේ මාතෘකාව තේරුම් ගැනීමේ ඔබේ දරුවන්ට ඔබට කරන්න පුළුවන් යහපත. ඊළඟට ඔබගේ මනසත් එහෙමමයි කියලා තේරුම් ගත්තම මගේ මනසත් අයහපත් දෙයට ඉක්මනින් එකතු වුණාට යහපත් දෙයට එකතු කරගන්න එක අමාරුයි. මගේ මනසත් ඔබේ මනසත් මගේ මනසත්. එහෙම අපි වැඩිහිටියෝ විදියට අපි අපිව දකින්න පටන් ගත්තොත් අඩුම අපේ මනස අයහපත් හැසිරීමකට මූලිකත්වය ගන්නකොට යහපත් හැසිරීමෙන් වේගයෙන් අයින් වෙනකොට අඩුම අපිට සීනුවක් නාද වෙන්නේ. ඔයා දැන් යන්නේ වැරදි පාරේ. ඔයා ඇයි මේ හරි පාරේ යන්නේ නැත්තේ කියන සීනුව හරි නාද වෙයි.
ඒ පණිවුඩය හරි අපිට ලැබෙයි. බුද්ධිමත්ත මේවා තේරුම් ගන්න. ගොඩාක් උදව් වෙනවා මේ භාග්‍යවතුන් වහන්සේගේ මේ දේශනා. ගොඩාක් උදව් වෙනවා. අපිට අපිව බේරගෙන යන්න, අපිට අපි ආදරය කරන අය චුට්ටක් හරි ගලව ගන්න. පොඩි දෙයකින් හරි නිදහස් කරගන්න, බේර ගන්න ගොඩක්. ඒක උදව් වෙනවා. ඒකයි මේ තේරුම් ගන්න කියන්නේ. ගුරුවරු වන අපේ දරුවන්ගේ, ශිෂ්‍ය දරුවන්ගේ, පොඩි සායනහන්සලගේ මනස මෙහිමයි කියන එක තේරුම් අරන් ඉන්න ඕන. කුසලයේ පැත්තට හරි අමාරු යොමු කරගන්න එක. අපකාතේ මනුස්සේසු ඒ ජනා පාරගාමිනෝ අත්තායන් ිතරා පජා තීරමේවානු ධාවති. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළානේ. පරතර හොඳ බව පිළිගන්න, ඊතර වීම හොඳ බව පිළිගන්න අය ගොඩක් ඉන්නවා. හැබැයි ඊතර වෙන අය අල්පයි. ඉතුරු අය ඊතර හොඳයි, ඊතර වෙන එකත් හරි හොඳ එකක් කියලා ඒගොල්ලෝ මෙතර මෙහෙට යනවා. ඊතර වෙන්නේ බොහොම සුළු පිරිසයි ලෝකෙ ඊතර වෙන අය. එයි ඊතර වීම යනු පටිසෝතගාමි. ඒක උඩුගම් බලා පිහිනෑමක්. උඩුගම් බලා පිහිනීමක් ඒකනේ. ඒක අමාරුයි. සැඩ පහර එක පොර බදාගෙන යන්න තියෙන ගමන. මනස උදව් කරන්නෙත් නැහැ, සමාජය උදව් කරන්නෙත් නැහැ. මනසට දැඩි අවධාරණයක් කරලා අපි පුහුණු කරන්න වෙන උඩුගම් බලා පිහිනන්න. මතක තියාගන්න, අමාරුවෙන් හරි අපේ උඩුගම් බලා පිහිනීම සිද්ධ කරොත් අර සමාජය වහාම එක වටා එකතු වෙන්න පටන් ගන්නවා. පිහිනන වෙලාවේ හරි අඩුයි සහයට. මොකද ඒක ඒගොල්ලොන්ට කරදරකාරී වගේ. හැබැයි අපි සාර්ථක වුණොත් එතෙන්දී එකතු වෙනවා. ලෞකික ජීවිතේ නම් උඩුගම් බලා පීනන අයට ලෞකික සමාජය ඇතුලේ ජීවත් වීම ටිකක් විතර අමාරුයි. හොරකම් කරන අය අතරේ හොරකම් නොකරන කෙනෙක් වීම අමාරු දෙයක්. කොමිස් ගන්න අය අතරේ ඒව ගන්නේ නැති කෙනෙක් වෙලා ඉන්න එක අමාරු දෙයක්. හොරකම් කරන අය අතරේ හොරකම් නොකරන්නෙක් වෙන එක, බොරු කියන අය අතරේ බොරු නොකියන්නෙක් වෙන එක, වංචනිකයෝ අතරේ සත්‍යවාදියෙක් අවංක කෙනෙක් වෙන එක තාම දුෂ්කර දේවල්. මේ දේවල් මේ දුෂ්කරතාවේ ජය ගන්න අය තමයි නිවෙන්නේ, සැනසෙන්නේ, මිදෙන්නේ, ගැලවෙන්නේ. ඒ පිරිස පොඩ්ඩයි. ඒ පිරිස ගොඩක් නෑ. අල්පයි ඒ පිරිස. ඒ වුණාට ඔබ වීරය කළොත්, මා වීරය කළොත් ඒ දුෂ්කරව ලබාගත යුතු ඒ ජයග්‍රහණ අපි කාටත් මතක තියාගන්න ලබා ගන්නට මේ ශාසනයේ අවස්ථාව තියෙනවා. අපි වීරය කළොත් අපට තවමත් දරුවෝ යහපත් මාවත තුල පුහුණු කරගන්න. අපි මේ ඇත්ත දැනගෙන වීරය කළොත්, අපේ මනස්ගතවල හිටියොත් නෑ ළමයි නම් ඉතින් හොඳ තමයි, අපේ ළමයිනේ ආයේ යාලා එහෙම අයහපත් වෙන්න විදියක් නෑ වගේ මනස්ගතවල හිටියොත් අපිත් රැවටෙලා දීර්ඝ ගමනක් ගිහිල්ලා අපිට කෑ ගහලා අඬන්න වෙන තත්වයටම යනකම් අපි දන්නේම නැතුව තියෙයි. අපි දන්නේම නැතුව ගිහිල්ලා තියෙයි ඒගොල්ලෝ. අපිට අපි ගැනම පසුතැවීමක් එයි. අයියෝ අපි ඇයි මේ ළමයි යහපත් කරගන්න උත්සාහයක් දරුවේ නැත්තේ කියලා. මොකද අපි අර ඇත්ත මනුස්ස సంతානයේ ඇත්ත දන්නේ නැතුව දරුවෙක් හදන්න බෑ. ශිෂ්‍යයෙක් හදන්න බෑ. මතක තියාගන්න.
මනුස්ස సంతානේ ඇත්ත අපි දැනගන්න ඕන. මේ ඇත්ත කතාව තමයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. ඇත්ත කතාව. සමගි කරන එක අමාරුයි. වේද කරන එක ලේසි නේ. ලේසි. මෛත්‍රිය දියුණු කරවන එක, ආදරය දියුණු කරන එක අමාරුයි. වෛරය දියුණු කරන එක හරි ලේසි. කියන්නකෝ අසුවල් ජාතිය අපේ ජාතියට එරෙහිව මෙන්න මේ වගේ දෙයක් කරනවා. ෂයා වෙනවා ආයි මහා වේගෙන්. හැබැයි අසුවල් ජාතිය සහ අපේ ජාතිය අතර මෙන්න මේ විදිහේ හරි අපූර්ව එකඟතා තියෙනවා. ඒ වගේ අවස්ථා දාන්නකෝ. නිකන් ලයික් එකක් දාගෙන යන්නේ. ඒ වගේ දේවල් ගැන මිනිස්සු හැමතිස්සෙම සැක හිතනවා. අර වගේ කිසි සැකයක් නැහැ. වෙන්න පුළුවන්. තවත් කැලලක් එකතු කරලා ආශා කරනවා. මේ ලෝකේ හැටි. ඒක තමයි යථාර්ථයේ මිනිස්සුන්ගේ. බුද්ධිමත් පැවිද්දා කියන්නේ, ප්‍රඥාවන්ත පැවිද්දා කියන්නේ මේ යථාර්ථය දැනගෙන මාර්ගය කියලා දෙන කෙනෙක් වෙන්න ඕන. බුද්ධිමත් ගුරුවරයා කියන්නේ මේ යථාර්ථය අවබෝධ කරගෙන මාර්ගය කියලා දෙන කෙනෙක් වෙන්න ඕන. බුද්ධිමත් ප්‍රඥාවන්ත අම්මා තාත්තා කියන්නේ මේ යථාර්ථය දැනගෙන ජීවත් වෙන සහ දරුවන්ට මඟ කියන අය වෙන්න ඕන. එතකොටයි අපිට අපි ජීවත් වෙන මේ කෙටි කාලේ යහපත් දෙයක්, ප්‍රබුද්ධ උතුම් දෙයක් මේ ලෝකෙ වෙනුවෙන් සිද්ධ කරලා නිම කරන්නට, මේ ගමන නිම කරන්නට, මේ භවය අපිට නිමා කරන්න, මේ භවයට සමු දෙන්න අපිට පුළුවන්කම ලැබෙන්නේ. ඒ නිසා මම ගාථා දෙකක් කියන්න අපේක්ෂා කරත් එක ගාථාවක තියෙන කරුණුත් එක්ක කාලය ගත වුණා. ඔබ හැම කෙනෙක්ම හොඳට මේ දේශනාව ශ්‍රවණය කළා. මම හිතනවා අද දේශනාව ඔබට පුළුවන් තව බොහෝ දෙනෙකුට ශ්‍රවණය කරන්නට ෂෙයා කරන්න මුහුණු පොතේම. ඒ වගේම බුද්ධ පුතුන් YouTube නාලිකාව සමග ඔබේ දන්න පිරිස එකතු කරමින් මේ දේශනා නැවත නැවතත් ශ්‍රවණය කරන්නට ඒගොල්ලොත් පුහුණු කරවන එක මිනිස්සෙක් හරි චූටි දෙයක් හරි ගනි. අපි ඔක්කොම දේවල් විනාශ වෙලා ඉවරයි කිය ඉන්නේ නැතුව අපි හැම අයහපත් තත්වයක්ම යහපත් තත්වයට පත් කරගන්නට අපි පුළුවන් තරම් වීරිය කරමු. එක බණ පදයක් හරි අහන්ට කෙනෙකුට උදව් කරමු. එනිසා ඔබට බුද්ධ පුතුන් මුහුණු පොතේ, බුද්ධ පුතුන් YouTube නාලිකාවේ ඔබට පුළුවන් මේ දේශනා තව පිරිසකට අහන්න හොමාරු කරගන්න. මේ ලින්ක් එකක් ඔබට පුළුවන් WhatsApp එකේ ෂෙයා කරන්න, Viber එකේ ෂෙයා කරන්න. ඔබ පාවිච්චි කරන මාධ්‍ය තුලින් තව කෙනෙකුට අහන්න සලස්වන්න පුළුවන්. මොකද හැම දෙනාම ධර්ම දාණයට දායක වුණා වෙනවා. එතකොට චූටි දෙයක් හරි එක්කෙනෙක් හරි ඇහුනොත් එක්කෙනෙකුට හරි කොච්චර පිං සිද්ධ වෙනවද? ඉතින් අද මේ සන්ධ්‍යා යාමයේ අර්ථාන්විතව ගත කරන්න, අර්ථාන්විත දෙයක් ජීවිතයට එකතු කරගන්න දායකත්වයේ දැක්කුවේ ලංකාවේ කුරුණෑගල පළාතේ පදිංචි ලුෂාන්ති මහත්මිය ගුරු මෞතුමිය අයත් සහ හිරුන් කියන දරුවෝ සහ ඥාති හිත මිත්‍රාදී මේ උතුම් පින්කම කලේ එතුමියගේ ආදරණීය ස්වාමි පුරුෂයා මේ ජපානයේ ජීවත් වෙච්ච කෙනෙක්. වෘත්තියක නියලිලා අව්‍යාපාර හෝ ඒ දේවල් කරමින් එතුමා හදිසි අනතුරකින් අභාවයට පත් වුණා. එතුමා අභාවයට පත් වෙලා වසරක් සම්පූර්ණ වෙනවා. තරිඳු මහත්මාන එතුමාටත් නමින් මියගිය ඒ පවුල්වල සියලු දෙනාටත් වනහපු ඔබේ නමින් මියගිය සියලු දෙනාටත් මේ පින් අත් වේවා, සෝපත් වේවා,
සපවත් වේවා දුකින් මිදේවා ඔබේ අපේ ඥාතීන් මේ පින් කුසල් අනුමෝදන් වේ මේ ගෞතම බුද්ධ ශාසනය තුලම අමා මහ නිවනම අවබෝධ කරත්වා සාදු 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 සියලු දෙවිවරු මේ පින් අත් කර ගනිත්වා දෙවියන්ගේ ආශිර්වාදය ආරක්ෂාව බැල්ම ශක්තිය ඒ මහත්මිනියගේ ආදරණීය අම්මා තාත්තට ස්වාමි පුරුෂයාණන්ගේ මෑණියන් ඇතුළු කොට පවුලේ ඥාති හිත මිත්‍රාදීන්ට දුවා දරුවන්ට ඒ පවුලේ වගේම වනහපු බුද්ධ පුතුන් ශ්‍රාවක පිරිසට කනගවා සුගත භාවනා මධ්‍යස්ථානය ෆුජි සුගත සේනාසනය කංසායි සුගත භාවනා මධ්‍යස්ථානයන්හි නිර්මාතෘ ඒ ආධිපත්‍ය හොබවන පූජනීය අපේ හුරුළුනික වැවේ සුදම්ම සාමින්ද්‍රයාණන් වහන්සේ ඒ වගේම කනගවා සුගත භාවනා මධ්‍යස්ථානාධිකාරී අපේ සහෝදර පූජනීය අම්පිටිය සද්ධාවාසායන් වහන්සේ ඇතුළු මේ සේනාසනයන්හි වැඩ වාසය කරන පූජනීය මහා සංඝරත්නයට වගේම බුද්ධ පුතුන් මුහුණු පොතට YouTube නාලිකාවට එකතු වෙලා මේ දේශනා ශ්‍රවණය කරන බොහෝ සායන් වහන්සේලා ඉන්නවා. උන්වහන්සේලා සියලු දෙනාටත් ලංකාවාසී ලෝකවාසී සියලු ස්වාමීන් වහන්සේලාටත් ඒ වගේම සියලු ජනතාවටත් දෙවියන්ගේ ආශිර්වාද ලැබේවා, කරදර දුරු වේවා, බාධක දුරු වේවා, යහපත සිත ශාන්තිය වේවා. මේ වසංගත කාලේ නිදුක් බව, නිරෝගී බව, සුවපත් බව, චිරජීවනයේ වේවා. සියලුම දෙවියෝ නිවන් අවබෝධ කරත්වා. සාදු සාදු සාදු. අවසාන වශයෙන් ඔබ අප හැම දෙනාටම මේ භවයේ පුරාම සත්පුරුෂ ඇසුර, කල්යාණ මිත්‍ර ඇසුර ලැබේවා. ශ්‍රී සද්ධර්මයේම ශ්‍රවණය කරමින් ධර්මානුධර්ම ප්‍රතිපත්ති පූර්ණේ කරගෙන ඉක්මන් භවයකදී උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන නිවනින් සැනසෙන්නට අද කරගත්තු පින කුසලය අපි හැම දිනාටම පාරමී ධර්මයක් බවටම පත් වේවා. සාදු සාදු සාදු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මම් පරන්ති තී. හැම දිනම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. තෙරුවන් සරණයි.